Hi ඔයගොල්ලෝ හැමෝටම Talk Show with රිද්මාලි එකේ අලුත්ම එපිසෝඩ් එක තමයි මේ. අද අපිත් එක්ක එකතු වෙන්නේ අපේ මෙච්චර කල් එපිසෝඩ්ස් වලට එකතු වුණාට වැඩිය වෙනස් ෆීල්ඩ් එකක ඉන්න කැරක්ටර් එකක්. ඒ තමයි ස්පෝර්ට්ස් ෆීල්ඩ් එකෙන් අපේ රට ජාත්‍යන්තරයට ගෙනියපු දිනුෂා පෙරේරා. ඇය කරාතේ ක්‍රීඩාවේ ජය කෙහෙලි නංවපු චරිතයක්. කරාතේ ක්‍රීඩාව කියන්නේ භාවනාවක්. ජුවලරීස් මම උගස්තිලා තමයි ලංකාවට කීර්තියක් ගෙනාව නම් ඒ හැමදේම කැපුණේ සාධක. මගේ මේ දේහේ ඉන්ජරිස් 8ක් තියෙනවා. මොකද මගේ මේ ඉස්සරහට දෙක අලවල තියෙන මෙතන මෙහෙම හයක් තියෙන්නේ. ක්‍රීඩිකාවක් විදිහට බලන කෝණේ මන් දිහා බැලුවා අද සමහරට මම 2021 ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කරන්න හිටපු ක්‍රීඩිකාවක්. දා මගෙන් වැටිච්ච කඳුළු හරි බරයි ඒ චෙක් එක උඩට තමයි කඳුළු වැටුනේ. රටවල් කීපයකින් මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට එච්චර මා වටිනවා නම් ඇයි මේ ලංකාවට මා වටින්නේ නැත්තේ කියන ප්‍රශ්නේ අදටත් මගේ හිතේ තියෙනවා. ජීවිත කාලෙම ක්‍රීඩාවට කැප වෙලා ඒ ගන්න පදක්කමට ලැබෙන තෑගටත් මුදල් ඉල්ලනවා නම් අපි මේ දේවල් කාටද කියන්නේ? හිතේ පොඩි දුකකින් ලංකාවෙන් පිටත් වෙලා යන්නේ. දිනුෂා අපිට කතා බහ ආරම්භ කරන්න කියන්නකෝ ඔබ මේ වෙනකොට කරාතේ ක්‍රීඩාවෙන් ලැබලා තියෙන ජයග්‍රහණ මොනවද? කරාතේ ක්‍රීඩිකාවක් විදියට ඒ වෙනුවෙන් ඔබ දක්වලා තියෙන දායකත්වය මොනවද? ඉස්ලාම රිද්මාලි මම ජාත්‍යන්තර ජයග්‍රහණ ගැන සඳහන් කරොත් 6 වන ලෝක ගොජුකය කරාටි ශූරතාවලියේ මම රම්පදක්කම් ලාභිනිය. ඒ වගේම 8 වන පොදු රාජ්‍ය මණ්ඩලයේ කරාටි ශූරතාවලියේ රම්පදක්කම් ලාභිනිය. 4 වන දකුණු ආසියානු කරාටි ශූරතාවලියේ රම්පදක්කම් ලාභිනිය. ඒ වගේම 2015 ආසියානු ශ්‍රේණිගත කිරීම වල 5 වෙනි ස්ථානයට පැමිණියා. 2015 වර්ෂයේ මම ලංකාවේ දක්ෂතම කරාටි ක්‍රීඩිකාවට මේ සම්මානය ලැබුණා. 2016 වර්ෂයේ 23 වන ලෝක ශූරතාවලියට සහභාගී වුණා ඕස්ට්‍රියා වියනා නගරවල පැවැත්වෙච්ච 2018 අවුරුද්දේ ආසියානු ක්‍රීඩාවල සඳහා මම ශ්‍රී ලංකාව නියෝජනය කරා. 2019 වර්ෂයේ දකුණු ආසියානු ක්‍රීඩාවලේ කාන්තා කණ්ඩායමේ උපරිම ජයග්‍රහණය මම එම තරඟාවලියේ රිද්දී පදක්කම් ලාභිනිය. ලංකාවේ ක්‍රීඩා සියල්ලම නියෝජනය කරන ජාතික මහා ක්‍රීඩාවලේ මම අවුරුදු 7ක් රම් පදක්කම් ලාභිනිය. ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කළා සංචාර 33කට සහභාගීලා තියෙනවා. ලෝකයේ රටවල් 25කට වගේ සංචාරය කරලා තියෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාත්‍යන්තර තරඟාවලිය සඳහා. මේ අවුරුද්දේ NDB බැංකුව සහ සිරස මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා කරපු වනිතාභිමාන 2020 සම්මානවලේ මම බස්නාහිර පළාතේ මතන සියලුම ක්‍රීඩාවලින් දෙවෙනි ස්ථානයට පැමිණියා. ඉතින් මම හිතනවා කාන්තාවක් විදියට සහ ක්‍රීඩිකාවක් විදියට මම කියන්නේ රටට ලොකු අභිමානයක් ආඩම්බරයක් ගේන්න ලොකු වැඩ කටයුත්තක් ශ්‍රී ලංකාවෙන් කරා කියන දේ. ඒක මේ මා දිග ලිස්ට් එකක් නේ දිනුෂා ටික කොහොමද මතක තියාගත්තේ කියලා මට හිතා ගන්න බෑ. මේ අතරම මේ ජනාධිපති සම්මානලාභී ක්‍රීඩිකාවක් ඒ වසරේ දක්ෂතම කරාතේ ක්‍රීඩිකාවට ඔබට සම්මාන හම්බ වෙනවා. ඒ වගේම මේ අපි කතා බහ කරද්දී අය කිව්වා මේ ඇයට සම්මාන පදක්කම් 800කට වඩා හිමි කරගෙන තියෙනවා කියලා. හැබැයි මෙච්චර දෙයක් ලංකාව වෙනුවෙන් කරපු දිනුෂා මේ වෙලාවේ ඉන්නේ අභියෝගාත්මක අවස්ථාවක. ඒ කියන්නේ එයා කුඩා කාලේ ඉඳන්ම එයා ලබාගෙන හිටපු දැනගෙන හිටපු ඇගේ හීන අරමුණු පැත්තකින් තියලා යථාර්ථයට මුහුණ දෙන්න වෙලා තියෙන යථාර්ථයත් එක්ක ගැටෙන අවස්ථාවක් තමයි මේ වෙලාවේ දිනුෂාගේ ජීවිතය යන්නේ. අපි ගැන කතා කරමු. අතරම රිද්මාලි මට 2018 වර්ෂයෙන් පස්සේ ශ්‍රී ලංකා රජයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගෙවන සියලුම ගෙවීම් නතර කරා. ඒ වගේම දැනට මම තරඟාවලියන් 35ක් වගේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සහභාගීලා තියෙනවා. ඒ අතරතුර තරඟාවලියන් මට මතක විදියට 4කට වගේ තමයි රජයෙන් මට අනුග්‍රහයක් ලැබුණේ. ඊතුරු තරඟාවලිය සඳහා අතරම මම ස්පෝර්ට්ස් කරන්නේ මගේ තාත්තා නිසා. මොකද තාත්තා මට වීදම් කරපු නිසායි අද මම හිතන්නේ රටට පදක්කම් ගත්තා නම් ඒ ගත්තේ මගේ තාත්තට පින් සිද්ධ වෙන්න. ඉතින් මම මගේ පෞද්ගලික මගේ වාහනේ විකුණලා එතකොට මගේ ජුවලරීස් මම උගස්තිලා තමයි ලංකාවට ඒ කියන්නේ කීර්තියක් ගෙනාව නම් ඒ හැමදේම කැපුණේ සාධක. ඉතින් මම හිතනවා රටක් විදියට සහ මේකට අදාළ බලධාරී මම කියන නෙමෙයි මම ක්‍රීඩිකාවක් විදියට බලන කෝණේ මන් දිහා බැලුවා අද සමහරට මම 2021 ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කරන්න හිටපු ක්‍රීඩිකාවක් කියන දේ
විශේෂම වගකීමක් තියෙනවා. අසාධාරණකම් සිද්ධ වුණා කියලා කිව්වා. මොනවද ඒ? අපි කැමති දැනගන්න. වසර 20ක් එක පොඩි කාලයක් නෙමේ දශක දෙකක් වගේ කාලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කරාතේ ක්‍රීඩාව නියැලුණා. ඒ වගේම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් 15කට මම උරුමකම් කියනවා. කිසියම් දෙයක් ක්‍රීඩිකාවක් විදියට මට රටින් වෙයි කියන තැන මම හිටිය. නමුත් රටවල් කීපයකින් මට ආරාධනා ලැබිලා තියෙනවා. සමහර රටවල් වලින් ඇසිස්ටන්ට් කෝච් විදියට සහ ක්‍රීඩකෙක් විදියට මෙහෙන් අසාධාරණ වුණ නිසා මට ඉන්විටේෂන් ලැබිලා තියෙනවා මේ දිනු ඇවිල්ලා අපි වෙනුවෙන් ක්‍රීඩා කරන්න අපි වට ස්පොන්සර් කියන්නේ අනුග්‍රහයක් දක්වන්නම් කියන තැනට. කරාතේ ක්‍රීඩාවට ආදරය කරන රටවල් ක්‍රීඩිකාවක් විදියට මාවේ රටට ගන්න කැමතියි. ඉතින් මම හිතනවා මට පෙර රට වුණාට අද මට රට ගැන ලංකාවට කරපු සේවයත් එක්ක මම හිතනවා මම මගේ ජීවිතේ ඒ කියන්නේ මට මෙතන ඉන්න බෑ. මම ඒ කියන්නේ මොකද මගේ දෙමව්පියන්ග මම කවදාරි බලන්න ඕනේ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක මම හිතනවා මේක හොඳම කාලේ මම රටින් එළියට ගිහිල්ලා සමාජයට එක වෙන රටකට සේවයක් වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක ෂූටබල්ම දෙයක් කියලා. මොකද මම අවුරුදු 20ක් ඉවසනවා කියන එක ලොකු කාලයක්. ඉතින් මම ඇත්තටම හිතේ පොඩි දුකකින් ලංකාවෙන් පිටත් වෙලා යන්නේ. විනුෂා කරාතේ ක්‍රීඩිකාවක් විදියට ඒ වගේම ඕනෑම ක්‍රීඩිකාවක් විදියට ක්‍රීඩකයෙක් විදියට ලොකු ජයග්‍රහණ ලබන්න ලොකු කැපකිරීම කරන්න ඕනේ. ඒක නත් කියන්නේ. මේක සටන් කලා ක්‍රීඩාවක්. මොකද ක්‍රීඩිකාවක් විදියට මගේ ජීවිතේ ලැබපු අත්දැකීමක් 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ 4 වන දකුණු ආසියානු කරාටේ ශූරතාවලි පැවැත්ුණා. එතකොට මට මූලිකම අභියෝගය වෙලා තිබ්බේ මගේ බර කිලෝග්‍රෑම් 50කට අඩු කරගන්න එක. මොකද මම ඉවකටත් හිටියේ කිලෝග්‍රෑම් 58 කියන බර රේන්ජ් එකේ. ඊට පස්සේ මම මගේ කෝච් එක්ක කතා කරනවා. කෝච් කිව්වේ දිනු වාට 2018 ඒෂියන් ගේම්ස් වලට ක්වොලිෆයි වෙන්න පුළුවන් කිලෝග්‍රෑම් 50 කියන බර පන්තියේ ප්ලේ කළ ගෝල්ඩ් මෙඩල් එක ගත්තොත්. එන අවුරුදු 4කට සැරයක් තමයි ආසියානු ක්‍රීඩාවල ඒ කියන්නේ සංවිධානය කරන්නේ ලෝකේ. ඉතින් මට ලොකු ආසාවක් තිබුණා. මොකද මම පළවෙනි පාඩ තමයි ආසියානු ක්‍රීඩාවලට ක්‍රීඩිකාවක් විදිහට සහභාගී වෙන්නේ. ඉතින් මම මාස 9ක වගේ කාලය තුල මේ දේහේ බර අඩු කරන මම හැමදාම මගේ පොත් තියෙනවා උදේ හවස කන්නේ මොනවාද වතුර බොන්නේ මොනවාද කොච්චර වතුර වේට් එක අඩු කරන්නේ කොච්චරද කියලා මම හැමදාම නෝට් එකක් දානවා මගේ පොත් තාමත් ඒ දේවල් මගේ මතකයන් විදිහට මම කියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉස්මාලි මම කිලෝග්‍රෑම් 50ට අඩු කරද්දි කිලෝග්‍රෑම් 53ට වගේදී මගේ අම්මා බලන්න ගියත් මම ඒ කියන්නේ ටැක්සි එකකින් අම්මට මූණ විතරයි පෙන්නන්නේ. මම ඇඟවත් ඒ කියන්නේ අම්මා හිතන ඇයි ඔච්චර වේස්ට් වෙලා මේ කැපකිරීම කාටද කියන දේ. ඉතින් මම අම්මගේ හිත රිද්දන්නත් කැමති නැති නිසා මම ඒ දේවල් වුණත් සමාට මම ඒ කාලෙදී මාසෙට එක දවසයි ගෙදරට හරි ඇවිල්ලා යන්නේ. ඉතින් මම ලොකු කැපකිරීමක් ඒ සඳහා කරා. ඊට පස්සේ කිලෝග්‍රෑම් 52ට වගේදී මට උණ හැදෙනවා. ඇඟ වීක් වෙලා කන්නේ බොන්නේ නැතුව උද සමාට වතුර බොන්නෙත් මැනලා. මම ඇත්තටම ඉක්මාලි මම අද ඒ දේ කියද්දි මට ඒ දේ දැනෙනවා. මම එක දවසක් බෝංචි කරලක් පවා කාලා ජීවත් වෙලා තියෙන එක දවසක්. සමාට අයිස් කැටයක් කටේ දාගෙන ඉන්නවා. ඉතින් මම හිතන්නේ නැහැ මේ කෙල්ලෙකුට එච්චර කැපකිරීමක් කරන්න පුළුවන් කියන දේ. ඉතින් ඊට පස්සේ කොහොමරි කිලෝග්‍රෑම් 50යි ග්‍රෑම් 500ට මගේ වේට් එක කොහොමරි මම අඩු කරගත්තා. හෙට නම් ජාත්‍යන්තර තරඟාවලිය සඳහා වේ කරන්නේ. අද මම හවස මම ෆෝන් එක තියාගෙන මම විනාඩියෙන් වෙලාව බලනවා මේක මේ හෙට එළි වෙන්නේ කීයටද මට මේ වතුර ටිකක් බොන්න. ඊට පස්සේ මේ මට අද වගේ මතකයි මම පුළුන් කෑල්ලක් අරගෙන මේ කට ඔක්කොම තෙමලා තිත ටවල් එකක් දාගෙන මේ මොකද ඇඟට වතුර වොන් නිසා මම නිදාගත්ත හෙට මම උදේ නැගිටලා මම වේට් එක දීලා මම මේ ඉවෙන්ට් එකේ ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා කියලා. ඊට පස්සේ මම කොහමද උදේ 6ට වගේ නැගිටලා මගේ බර කිලෝග්‍රෑම් 50යි. අදට මට මතකයි රිත්මාලි මාව නැග්ගොත් මගේ යාළුවා මට ස්කේල් එක නගින්නවත් ඇඟේ පණ නැහැ. මොකද මම ගොඩක් වීක් වෙලා හිටියේ. මට පළවෙනි තරගය තිබ්බේ ඉන්දියානු ක්‍රීඩිකාවක් සමග. මම ඒ තරගයේ ලකුණු 2-4කට මම ජයග්‍රහණය කරා. අවසාන මාතරගේ පාකිස්තාන් ක්‍රීඩිකාව මතන ගිය වර්ෂයේ රම්පදක්කම් ලාභිනිය. මට එතන අභියෝගයක් තිබ්බා. මොකද අපි කොච්චර ලෝකේ තරඟාවලියට ගියත් මව් රටේ
අපි ක්‍රීඩා කරන තරගය ගොඩක් වැදගත්. මොකද ලංකාවේ ප්‍රේක්ෂකයෝ බලන්න එනවා. එතකොට රටක් විදියට බලාපොරොත්තු තියාගන්න පුළුවන් තරඟාවලිය. ඉතින් මම කොහොම හරි ඒ තරඟාවලිය සාර්ථක මුහුණ දීලා මම රන් පදක්කම් මගේ කරට දාගත්තා. ඉතින් මම ගොඩක් සතුටුනේ. මොකද කෙල්ලෙක් වුණත් Tamanට කරන්න බැරි දෙයක් නැහැ. මම එදා ජීවිතේ හිතාගත්තා මොන දේ වුණත් අපි ඒ කියන්නේ හැමතිස්සෙම රිත්මාලි මම හිතන්නේ මගේ වීරයා මම කියන දේ. ඒ ගත්ත රන් පදක්කමෙන් තමයි මට රජයෙන් ඒ කියන්නේ ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මට මගේ ගේ හදලා දුන්නා. ඉතින් ඒ වගේ දෙයක් මම හිතන්නේ මම කිසි දෙයක් නැතුව මම බර අඩු කරගන්න නැතුව මම මේ රන් පදක්කම ගත්තේ නැත්නම් සමහරට අද මං වගේ ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවේ තුල නැති වෙන්නේ. ඔව්. දිනෝෂා කිව්වා කාන්තාවකට වුණත් හිතුවත් කරන්න බැරි දෙයක් නෑ කියලා. අපිට කියන්නකො කාන්තාවක් විදියට ඔයා දැන් කුඩා කාලේ ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම කරාතේ ක්‍රීඩාවෙන් යැලෙනවා. කාන්තාවක් කරාතේ ක්‍රීඩිකාවක් වෙලා ඉන්න එක ගැන සමාජය බලන්නේ කොයි විදියටද? ඒකෙන් ඔබට ලැබිච්ච ධනාත්මක දේවල් ඒ වගේම ඍණාත්මක දේවල් තියෙනවා. අපි කතා කරමු. මගෙන් පර්සනල් අහලා තියෙන දිනෝ කී දෙනෙකුට ගහලා තියෙනවද කියලා. ඉතින් මං හිතන්නේ කරාතේ ක්‍රීඩාව කියන්නේ භාවනාවක්. අපේ ගෙදරට එක සැරයක් හොරෙක් පැන්නා. උදේ 6 මාත් විතර. ඊට පස්සේ අපේ ගෙදර මොකද ගෑනු දරුවෝ 5 දෙනෙක් ඉන්නේ. අපේ අම්මා කිව්වා මේ පුතේ ගහන්න ඔයා කරාටි දන්නවනේ එහෙම කියලා. මං කිව්වා අම්මා මේ ඒ වගේ මිනිස්සුන්ට ගහන්න නෙමෙයි මේ ක්‍රීඩාව මම ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඒ කියන්නේ මගේ අම්මා වුණත් ඒ හිතන සංකල්පය කියන්නේ කරාටි දන්නවනම් තව කෙනෙකුට ගහන්න ඕනේ කියන දේ. ඒක නෙමෙයි මම හිතන්නේ කාන්තාවක් විදියට ඒ කියන්නේ හොඳ ආත්මාභිමානයක් සහ තමන්ගේ පර්සනැලිටිය ඩෙවලොප් කරන්න ඒ වගේම තමන්ට තියෙන අරමුණු ඒ කියන්නේ මම හිතන්නේ රිත්මාලි අභියෝග කියන්නේ ඒක වචන පේලියක් විතරයි. කාන්තාවක් ගත්තත් ඒගොල්ලෝ කුස්සියකට ගේකට සීමා වෙලා ඉන්න ඕනේ නැහැ. තමන් ඔපචුනිටි එක දකිනවා නම් ඒකට වැඩ කරන්න. ඒ වැඩ කරන තමන් ලබන ආත්ම තෘප්තිය මම හිතන්නේ ඒක මුදලකට සමාන කරන්න පුළුවන් කියන්නේ. දැන් මේ වෙද්දි දිනු ඔයා ජීවිතේ ඉන්නේ ප්‍රශ්නකාරී අවධියක. ඔයාගේ මේ ශාස්ත්‍රයෙන් ඉදිරියට යන එක ගැන ඔයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙච්චර කල් දිනු ඇත්තටම වැඩ කරේ මේ ක්‍රීඩාවේ නියැලුනේ එයාගේ වියහියදම් එයාම දරාගෙන. එතකොට තවදුරටත් මේක ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ දිනු හිර වෙලා ඉන්නවා. දිනු අපිට කියන්නකෝ ඔයාට ස්පොන්සර් කෙනෙක් නැති ප්‍රශ්නය මේ වෙලාවේ තද බල විදියට තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. අපේ වගේ ක්‍රීඩාවක ජාත්‍යන්තර තරඟාවලින් සඳහා යන්න ලොකු ඒ කියන්නේ ප්‍රෙපරේෂන් වෙන්න ඕනේ තරඟාවලින් සඳහා. ඒ සඳහා ක්‍රීඩකෙට තමන් ගන්න සප්ලිමන්ට්ස් වලට සහ අපි යූස් කරන ෂූස් කරාටි යුනිෆෝම් ඊට අමතරව අපි සාමාන්‍යයෙන් මම වතුර උනත් ගන්න එළියෙන් මං ගෙදර වතුර සාමාන්‍යයෙන් යූස් කරන්නේ නැහැ. ඒ වගේ සාමාන්‍යයෙන් මාසෙට 1,25,000ක් වගේ මුදලක් වෙනවා මගේ පුහුණු වීම සඳහා ඕන විටමින්ස් ගන්න. එතකොට සප්ලිමන්ට්ස් වලට මගේ දෛනික ආහාර ඒ සඳහා. ඉතින් මම හිතනවා ඒ කියන්නේ ඒ හැමදේම කරේ මගේ තාත්තා. ඉතින් මම හිතනවා රටක් විදියට කුමන ඒ කියන්නේ අනුග්‍රහයක් නැති එක ගොඩක් මට මෙන්ටලි බලපාපු කෙනෙක්. මොකද මම සියලුම තරඟාවලියන් සඳහා යන්නේ මේ දේවල් මමම සපයගෙන තමයි තරඟාවලින් සහභාගී වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ සම්බන්ධයෙන් වගකීම් යුතු බලධාරීන් මන් දිහා බැලුවනම් අද මට මීට වඩා ලොකු ගමනක් රටට මීට වඩා ලොකු සේවයක් කරන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. මට මතකයි රිත්නාලි මම මගේ කාර් එක විකුණලා තමයි මැලේසියාවේ ජාත්‍යන්තර පුහුණු වීමකට සහභාගී වුණේ. මොකද ඒ සඳහා ලක්ෂ 3.5ක් වගේ මුදලක් වැය වුණා. ඉතින් මට අද වගේ මතකයි මගේ කාර් එක ගත්තේ වෛද්‍යවරියක්. මම කාර් එක කොළඹට අරන් ගිහිල්ලා මම මේ දුන්න චෙක් එක ඔඩොක්කුවේ තියාගෙන තමයි බස් එකේ නැගලා ගෙදර ආවේ. ඉතින් එදා ඒ කියන්නේ මගෙන් වැටිච්ච කඳුළු හරි බරයි ඒ චෙක් එක උඩට තමයි මම ඒ කඳුළු වැටුනේ. ඉතින් මම හිතනවා එච්චර කැපකිරීමක් කරලා ඒ කියන්නේ එහෙම කරන්නේ ඇයි කියන තැනට මං ආවා. නමුත් ඒක සමහරට රටේ අවාසනාව වෙන්න ඇති. ඔබලා දන්නවද දිනුගේ වටිනාකම අපේ රටට තේරෙන්නේ නැති වුණාට විදේශයන් වල ඉන්න මේ ශාස්ත්‍රයේ ඉන්න පුහුණුකරුවන්ට පුහුණුකාරියන්ට ඇගේ වටිනාකම තේරෙනවා. ඒ නිසා ඇය මෙහි ඉඳන් යවන ඇගේ පුහුණු වෙන අවස්ථාවල රූපරාම බලලා විදේශයන් වල ඉන්න පුහුණුකරුවන් ඇයට තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා කිසිදු මුදලක් අය කරන්නේ නැතුව ඇගේ පුහුණු කරන වැඩ කටයුතු වලට සහාය දක්වනවා. රටක් විදියට මේ දේ ඇත්තටම ඉතාමත්ම
දුප්පර අවස්ථාවක් නෙවෙයිද? ඔබම හිතලා බලන්න. තිනු අපි ඒක කතා කරමු. ඇත්තටම රිත්මාලි කැනඩා ජාතික පුහුණුකරුවෙක් තමයි මේ කාලේදී මගේ පුහුණු වීම බලන්නේ. මොකද මම දිනපතාම මගේ ඒ කියන්නේ මට සෙන්සේ එවනවා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක මාසෙකට ඕන ෂෙඩියුල් එක. ඉතින් මම උදේ හවසේ ප්‍රැක්ටිසස් පර්සනල් කරලා මොකද මම පුහුණු වීම කරන්නේ කණියම. මම මේ දේවල් කරලා නැවතත් කැනඩාවට යවලා අඩුපාඩු බලලා තමයි මම පර්සනල් ඉම්ප්‍රූව් කරගන්නේ. ඉතින් මම හිතනවා රටක් විදියට තව මං ගැන හිතුවනම් ජාත්‍යන්තර පුහුණුකරුවෝ මං ගැන අවධානය යොමු කළා මෙච්චර උදව් කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද ඒගොල්ලෝ මගේ වටිනාකම දැනෙච්ච නිසා ඇත්තටම මම බෝන් ටැලන්ට් ඇත්ලීට් කෙනෙක්. අදටත් මම කිසිම තහනම් උත්තේජක චෝදනාවකට ලක් වෙලා නැහැ. ඉතින් ඒගොල්ලන්ට එච්චරම වටිනවා නම් ඇයි මේ ලංකාවට මා වටින්නේ නැත්තේ කියන ප්‍රශ්නේ අදටත් මගේ හිතේ තියෙනවා. දිනු අපේ රටේ කරාතේ සම්බන්ධයෙන් බලන වෙනම අංශයක් රජෙන් පත් කරපු අංශයක් තියෙනවද? ඒකේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔබට ඒ ලැබෙන සහාය මොනවා වගේද? ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය ශ්‍රී ලංකාවේ දැනට පවතිනවා. ඇත්තටම ඒක කියන්නේ ෆෙඩරේෂන් එකක් විදියට අද ඒගොල්ලෝ මං ගැන හිතුවනම් ඇත්තට මම මේ තීරණේ ගන්න නැහැ කියන තැන මම ඉන්නවා. මොකද මට ඕන කියන එක නේ මම ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. මම ඉල්ලන්නේ මගේ පුහුණු වීම වලට අවශ්‍ය සාධක ටික සම්පූර්ණ කරලා දෙන්න කියලා. ඉතින් අද වෙනතුරු කිසිම කෙනෙක් ඒ සඳහා එක්කුනේ නැහැ. ඉතින් මම දන්නේ ඒක මොකද්ද මාත් එක පෞද්ගලික මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කියන දේ අදටත් මට උත්තරයක් නැති ප්‍රශ්නයක් ඒක. දිනු අපි ඔයා මේ ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණ ලබන්න කරන කැපකිරීම ගැන කතා කරා. ක්‍රීඩා කරද්දී ඉන්ජරිස් වෙනවා, බාධා එනවා, ශාරීරික අපහසුතා ඇති වෙනවා. ඒ ගැන මොනවද කියනවද? මගේ මේ දේහේ ඉන්ජරිස් 8ක් තියෙනවා. මොකද මගේ මේ ඉස්සරහට දෙක අලවල තියෙන මෙතන මෙන් 6ක් ගහලා තියෙන්නේ. මගේ කකුල ඉන්ජරියක් වෙලා තියෙනවා. අදටත් මේ කොබ්බේ කැටයකට වෙච්ච දෙයක් නැහැ. ඉතින් ඒ කියන්නේ අපේ ක්‍රීඩාව ලයිව් අපි ප්ලේ කරන්න ඕනේ. මොකද සමහරට දින්නත් පෙරදුනත් ගුටි කියන දේ අපේ නියම ඒ කියන්නේ උරුම ක්‍රීඩාවක්. ඉතින් මම හිතනවා ඒක සැරයක් 2018 වර්ෂයේ ඉන්දුනීසියාවේ ආසියානු ක්‍රීඩාවලදී මගේ මේ බෙල්ලට පහරක් වැදිලා මම සීය නැතුව තමයි ජගර්තා නුවර හොස්පිටල් එකට ඇඩ්මිට් කරේ. ඊට පස්සේ මම මාස 3ක් විතර ඇඳේ උඩ ඒ කියන්නේ උඩ අතර තමයි නිදාගත්තේ. මට සමාට ෆෝන් එකේ තිබ්බ නම්බර්ස් මට අමතක වුණා. මොකද මගේ ඔළුවට තමයි බලපෑම් උනේ. අදටත් මට වාහන රෑට ඩ්‍රයිව් කරන්න බෑ. සමහර මේ ලයිට්ස් එලි මට අහන්න බෑ. සමහර අයගේ වොයිස් මට අහන්න බෑ. එතකොට ඊට අමතරව අදටත් මගේ දුරකථනයේ කාගේ නම්බර් එක සේව් කරලා තිබ්බ මම දන්නේ නැහැ ඒ කාගේද. ඒ කියන්නේ නම කියපු ගමන් මට ඒ නම්බරේ තියෙන ස්ථානය එකපාරට හොයාගන්න අමාරුයි. ඉතින් ඇත්තටම ලොකු ඒ කියන්නේ මම හිතන්නේ ඒ අවස්ථාවලට මම වැටුණත් මම හිතුවේ කමන්නේ මගේ බෙල්ලනේ ඩැමේජ් වුනේ. මගේ අතපය ඒ කියන්නේ මගේ අතපය හතර හයියයි කියන තැනට මම ආවා. ඒ කියන්නේ ඒ පස්සේ මම මාස 8ක් විවේකී අරගෙන දකුණු ආසියානු ක්‍රීඩාවල සෙල්ලම් කරා. අදටත් මම ෆයිට් කරන පොසිෂන් එක චේන්ජ් කරලා තමයි ඒ කියන්නේ අත්තටම මට තියෙන කනගාටුව එච්චර කැපකිරීම කළා මං ආපු ගමනට ඇයි වගේ කියන්න ඕනේ මිනිස්සු මාව බලන්නේ නැති කියන දේ. ඒ කියන්නේ සමහරට එක සැරයක් 2013 වර්ෂයේ මගේ මේ කකුලේ ඉන්ජරියක් වුණා. 6 වෙනි ලෝක ගුජුකාය ශූරතාවලින් පස්සේ ඉතින් මම කම්පදක්කමත් ඒ තරංගාවලිය අරගෙන රෝදපුටුවේ තමයි ලංකාවට ආවේ. ඒ කියන්නේ මාස 6ක් පමණ කිහිලි ක්ලාසස් යූස් කරා. මාස 3ක් රෝදපුටුවේ හිටියා. ඉතින් මම ජීවිතේ වැටුණු අවස්ථා ගොඩයි. නමුත් ඊට වැඩි ඉක්මනින් මම නැගිට්ටා. ඉතින් මම හිතනවා අපි වගේ හිත හයිය තියෙන කෙල්ලොංග නැගිට්ටා නම් අද රටක් විදිහට අපි මේ ලොකු දුරක් යන්න පුළුවන් කියන දේ මම ඉන්නවා. අත්තර රිත්මාලි මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ දෙමව්පියෝ මගේ අම්මටයි තාත්තටයි. ප්‍රශ්න තිබුණත් මම මගේ ටාගට්ස් අතහැරියේ නැහැ. ඇත්තටම මේ ආස්වාද විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. පුෂ්පා රම්යානි මෙනවියට ඇත්තටම ගොඩක් මට පෞද්ගලික උදව් කරලා තියෙනවා. ඒ වගේම මහාචාර්ය අර්ජුන ඩී සිල්වා ඩොක්ටර් මට පර්සනල් ගොඩක් වැටිච්ච හැම වෙලේම මාත් එක්ක කතා බහ කරලා දිනු මේක කරන්න මේක කියන දේ මට හැමතිස්සෙම කතා කරලා තියෙනවා. ඒ වගේම මගේ කරාතේ පුහුණුකරු නිලන්ත වික්‍රමගාල්ලගේ මහතා විශේෂයෙන් යස්තයි මතක් කරනවා. මොකද සෙන්සේ තමයි මාව අවුරුදු
8 9 වගේ කාලේ ඉඳන් කරාතේ ක්‍රීඩාව මට උගන්වලා ලෝකේ දකින්න මට උදව් කරේ දිනන්ත සෙන්සේ. ඒ වගේම මගේ පාසල කඩවත මධ්‍යම මහාවිද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය හැදෑරියේ. ඒ වගේම කඩවත මධ්‍යම මහාවිද්‍යාලයේ සහ කඩවත බැප්ටිස් විද්‍යාලයේ මට රුකුලක් වුණා ලෝකේ ජයග්‍රහණය කරන්න. මගේ අක්කලව මගේ නංගි එයා කොළඹ දේවී භාවිතා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරනවා. ඉතින් මම ඇත්තටම ඒගොල්ලන්ගෙන් ලැබිච්ච හයිය නිසා තමයි අද මම රටකට පදක්කමක් ගෙන තැනට මං ආවේ. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ ගැන අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද මට 2018 වර්ෂයේ මම ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා එවකට හිටිය නිවාසාධිකිරීම් අමාත්‍යතුමා මට රජයෙන් ගයක් දුන්නා. එක $35 මිලියන 3මාරක් වගේ මුදලක් වටින නිවසක් මට දුන්නා අඟුලාන ප්‍රදේශයේ. ඉතින් ඒ කාලෙදී අපිට කිසිම සඳහනක් කරේ නැහැ මෙහෙම මුදලක් ගෙවන්න ඕන කියලා. දැනට සති දෙකක වගේ කාලයකදී මට ලිපියක් ගෙදරට ඇවිල්ලා තිබ්බා නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයෙන් $15,000ක මුදලක් මේ සඳහා ගෙවන්න. මොකද මට තියෙන ප්‍රශ්න රිත්මාලි ජනාධිපතිවරණේ ඒ වගේ මාරු වෙද්දී ක්‍රීඩකයොත් ඒ කියන්නේ ඒක ඇත්තටම මට නෙමේ අපි ක්‍රීඩකයෝ ගොඩක් කට්ටියට තිබ්බ ප්‍රශ්නයක්. අපිත් ඒ රජයත් එක්ක මාරු වෙන්න ඕනේ. මොකද අපි නියෝජනය කරන ශ්‍රී ලංකා අපි මේ ශ්‍රී ලංකා ජාතික කොඩිය වගේම අපි නියෝජනය කරන රට නම් අපි දේශපාලනෙත් එක්ක ක්‍රීඩකයෝ වෙනස් වෙන්න ඕන කියන ප්‍රශ්නේ මට ආවා මේ අවස්ථාවේදී. අතන මම දන්නේ අදනත් හේතුව මොකද අපි ක්‍රීඩා කරලා අපි ගන්න පදක්කමකට මුදලක් වටිනාකමක් නැහැ. මොකද ජීවිත කාලෙම ක්‍රීඩාවට කැප වෙලා ඒ ගන්න පදක්කමටත් ලැබෙන තෑගටත් මුදල් ඉල්ලනවා නම් අපි මේ දේවල් කාටද කියන්නේ? ඒ කියන්නේ ඒක මට ගොඩක් හිතේ ඉදුණු දෙයක්. මොකද මගේ අම්මා උනත් මගෙන් ඇහුවේ මේ පුතේ මේවා කරන්නේ කාටද? ඇයිවා වාට ඉන්න තැනනොත් එළියට යන්න කියනවනම් මේ රටම දාලා යන්න. අපි කියන්නේ වාට ඒක දුකක්. නමුත් ඔයා ස්ටේබල් වෙනවා නම් අපි මේ දේ දැකලා සතුටු වෙන්නම් කියන දේ මගේ අම්මා මට පෞද්ගලිකව කිව්වා. දන්න පෞද්ගලිකම දන්න ක්‍රීඩිකාවක් අය මේ ඒ කියන්නේ ගෙදර සිමෙන්ති මේසන් බා ඒ වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා සුසන්තිකා ජයසිංහ මැඩම්ගෙන් පස්සේ අපිට ඔලිම්පික් පදක්කමකට යන්න පුළුවන් අවස්ථා මගහැරුන්නේ මේ බලධාරීන්ගේ තිබ්බ සමහර මිස්ටේක් එක්ක කියන දේ මම කියන්න කැමතියි. දිනුව ලංකාවේ ලෝකෙ මෙච්චර ක්‍රීඩා තියෙනවා. ඇයි කරාතම තෝරගත්තේ? ඉස්සර කාලේ දරන මතයක් තමන්ගේ ගෑනු දරුවෙක් ඒ කියන්නේ මේ කඩුල්ලවත් පයින් එපා කියන මතේ අම්මලා ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ආපු සංස්කෘතියත් එක්ක එහෙම මත දරපු කාලයක් තිබ්බා. මම කුඩා කාලේදී මම ගොඩක් ජැකි චෑන්ගේ ෆිල්ම්ස් බලනවා. අම්මා කැමති වුණ නැහැ කරාතේ ක්‍රීඩාවට මම යොමු වෙනට. මොකද ඒක අම්මා හිතන්නේ ඒක මේ පිරිමි ළමයි කරන ක්‍රීඩාවක්. ගිය ගමන් නාස් පොළු පදනවා. ඒ වගේ මතවල ඒගොල්ලෝ හිටියා. නමුත් මම රිත්මාලි අධ්‍යාපනයේ 50% ක්‍රීඩාවට 50% කියන දේ එක තැනකට ගත්තා. ඊට පස්සේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ කාලේදී තමයි මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තේරුනේ. මටනේ ජාතික කණ්ඩායම ඒවකට හිටපු ලාභාලතම ක්‍රීඩිකා මම. ඒකට මට ආපු ප්‍රශ්නයක් මම අපස උසස් පෙළ කාලේ තමයි ආසියානු කනිෂ්ඨ ශූරතාවලට සහභාගී වුණේ. ඒතර පොදු පරීක්ෂණයේ දවස් තමයි මට රට යන්න තිබ්බේ. ඊට පස්සේ අම්මා දැන් ඇහුවා මේ දුව දැන් ඔය A level කරනවද කරාටි කරනවද? මං කිව්වා අම්මා මේකයි ලංකාවේ උසස් අධ්‍යාපනයේ සඳහා එක කඩේමක් පමණයි උසස් පෙළ කියන්නේ. නමුත් අම්මා මම ගන්න පදක්කම මේ ලංකාවේ හැමෝටමයි තියෙන්නේ. ඊට පස්සේ අම්මා මට කිව්වා කමක් නැහැ වා ක්‍රීඩා හදාරන්න. ඊට පස්සේ අද මම ඒ ගන්න හැම දෙයකින්ම ක්‍රෙඩිට් එක ගන්නන මගේ දෙමව්පියන්ට. මොකද ඒගොල්ලෝ ඒ දීපු ගුරුහරුකම් සහ ඒගොල්ලෝ මට පෙන්නපු ලෝකේ අද මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. දිනුවට මේ ළඟදී විශේෂ සම්මානයක් හිමි වුණා. ගොඩක් ප්ලයි කරපු තරඟකාරියෝ ගොඩක් අතරින් තේරිලා තමයි ඔයාව ඒ සම්මානෙට නිර්දේශ වුණේ. ඒක නම් අපි කතා කරමු. 2020-21 වර්ෂයේ NDB බැංකුවත් සහ සිරස මාධ්‍ය ජාලයත් එකතු වෙලා වනිතා අභිමාන සම්මාන උල්ල සංවිධානය කරා. අතර මේක ශ්‍රී ලංකාවේ තුල ක්‍රීඩා පමණක් නෙමෙයි. ඒ කියන්නේ ස්වයං රැකියා, එතකොට ක්‍රීඩා ඒ හැමදේම එකතුවක් තමයි වනිතා අභිමාන සම්මාන උල්ල සංවිධානය වුණේ. එහිදී ඒ සියලුම ක්‍රීඩා නියෝජනය කරමින් මම එහිදී දෙවෙනි ස්ථානය ලබා ගත්තා. මොකද ඒක මම මතන්නේ කරාතේ ක්‍රීඩාවට ලැබිච්ච ප්‍රථම අවස්ථාව වනිතා අභිමාන
සම්මානය කියන මට ඒක මගේ ජීවිතේ මට වෙච්ච ප්‍රශ්නත් එක්ක මම යම් කිසි තැනක ඒ කියන්නේ ඒ ප්‍රශ්නත් එක්ක මම මේවා ප්‍රශ්න කියලා බාරගත්තා නම් අද මට ඒ තැනට යන්න බෑ. ඉතින් මම සමාජයේ ජීවත් වෙන ඒ කියන්නේ කාන්තාවගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් ඉල්ලන්නේ මොකද තමන් කැපකිරීමක් කරොත් සෝබා ධර්මයෙන් හරි තමන්ට උදව්වක් වෙනවා. දිනුවාට මෙච්චර අසාධාරණකම් වෙලා තියෙද්දි ඔයාට හරි සහායක් නොලැබිලා තියෙද්දි ඔයා වැඩේ අතාරින්න නැතුව ඔයාගෙන් පස්සේ එන සහ මේ දැන් ඉන්න ක්‍රීඩිකාවන්ට විශේෂයෙන්ම ක්‍රීඩිකාවන්ට සහායක් දක්වන්න ඔයා ෆවුන්ඩේෂන් එකක් ආරම්භ කරලා තියෙනවා Strong Women Sri Lanka. අපි ඒකෙන් සිද්ධ වෙන කාර්යභාරය ගැන කතා කරමු. ඇත්තටම රිද්මාලි Strong Women Sri Lanka පදනමේ ෆවුන්ඩර් විදිහට මම වැඩ කරනවා. ඒ වගේම පිවියන් ටැප්‍රබේන් ඒගොල්ලෝ තමයි කියන්නේ අපි මාස එකක් මොකද කාලීන අවශ්‍යතාවයේ අනුව අපි මාස එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. මොකද දැන්ට ලංකාවේ සහ ලෝකයේ තියෙන කොරෝනා තත්ත්වයත් එක්ක හැම මාසෙකම රුපියල් 50ක් Strong Women Sri Lanka කියන මගේ පදනමට එනවා. ඇත්තරම එක් අවස්ථාවකදී සම්මානවලකදී උමාරියා සිංහවංශ එතකොට ශශිකා නිසංසලක්කා ඔටාරා මහත්මිය වගේම පුෂ්පාරාම්‍යනි මහත්මිය මට පෞද්ගලිකව පැවසුවේ වගේම තනෝජා ජයවර්ධන ඇත්තටම මට පෞද්ගලිකව පැවසුවා කොච්චර ඉෂුස් තිබ්බත් වා ක්‍රීඩිකාවක් විදියට මේ කරන දේ ඇත්තටම අපි ගොඩක් අගයනවා. මොකද සමහර අවස්ථාවලදී කොච්චර ජයග්‍රහණ ගත්තත් ඒගොල්ලෝ එකනේ ඊට පස්සේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන්ට පුත්පාත් එකක් හදන එක ඒක අපි ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා. මොකද අපි ගොඩක් ඒ චරිත දිහා බලාගෙන ජීවිතේ ගොඩනගාගත්ත කෙනෙක් මම. අද ඒගොල්ලෝ පර්සනලි මට දෙන ඇඩ්වයිස් එක ඇත්තට මට ඒක ගොඩාක් වටිනවා. මම දන්නා මේ කාලය තුල මම කොච්චර දුකක් විඳලාද කියන දේ. මොකද ඒ දේ තව කෙනෙකුට වෙන්නේ නැතුව මනස නිදහස්ව එතකොට ඒගොල්ලන්ගේ ටැලන්ට් එක උපරිමයෙන් රට වෙනුවෙන් කරන්න ඒ දෙයට මම මගේ ෆවුන්ඩේෂන් එකෙන් උපරිම ශක්තිය ධෛර්ය ලබා දෙනවා. මේ සඳහා ඇත්තට මම විවෘත ආරාධනාවක් කරනවා මගේ Strong Women Sri Lanka කියන පදනමත් එක්ක එකතු වෙන්න මට ඒ සඳහා උදව් කරන්න. මොකද මේ වෑයම මට දෙයක් නෙමෙයි මම රටට දෙයක් කරන්න කියන දේ මම වගකීමෙන් කියනවා. ඔව් ඇත්තටම රිද්මාලි දැනට Strong Women Sri Lanka ෆවුන්ඩේෂන් එකේ සම්පත් බැංකුවේ කියන්නේ ගිණුමක් කන්ටිනියු වෙනවා. ඒකට ඩිරෙක්ට් ඩොනේෂන් දාන්න පුළුවන් මගේ පදනමට. ඊට අමතරව මගේ මාස එකක් පිවියන් ටැප්‍රබේන් කියන මාස එකක් අරගෙන මට සහාය දක්වන්න පුළුවන්. ඒ ඩීටේල්ස් එක අපි මේ වීඩියෝ එක අතරතුර ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් දිනු ඒ කිව්වා වගේ මේ ක්‍රීඩිකාවන්ට සහායක් වෙන්න ඕගොල්ලෝ කැමති නම් ඕගලන්ට පුළුවන් මේ යටින් සඳහන් කරලා තියෙන බැංකු ගිණුමට ඔබේ ආධාර ලබා දෙන්න. එහෙමත් නැත්නම් ඒ ඕන් අලෙවි කරන මාස්ක් එකක් මිලදී අරගෙන ඒ ඕන්ගේ ප්‍රොජෙක්ට් එකට උන්ට සහාය වෙන්න පුළුවන්. ඒකට යම්කිසි මුදලක් ඕන් මේ ක්‍රීඩිකාවන්ට ඕන්ගේ දක්ෂතාවය දක්වන්න සහාය කරගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ වටින කියන චරිත ගැන ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමු වේවි කියලා.